සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වතුනි, අපේ සුභාෂිත සදහම් දේශනා මාලාව තුළින් ඉගෙන ගන්නේ ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට අරගෙන යන දහම් කරුණු ගැන. භාග්‍යතුන් වහන්සේගේ සුභාෂිත දහම් පද තුළින් ඔබට සැබෑම රැකවරණයක් උදා කරගන්න, ජීවිතයට සැනසෙල්ලක් ලබා ගන්න, මෙලව ජීවිතේ සාර්ථක කරගන්න, පරලොව ජීවිතේ සාර්ථක කරගන්න විශේෂ දහම් කරුණු ගැන තමයි අපි මේ සදහම් දේශනා මාලාව තුළින් ඉගෙන ගනිමින් සිටින්නේ. අද මේ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ 2021 ඔක්තෝබර් මාස 6 වන දින, කියන්නේ අද දිනේ උපන්දිනයෙන් සමරන විශේෂණීය යශෝද්‍රී ලියනගේ මෙවියට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පින්වත් විශාන් ලියනගේ මහත්මයා විසින් තමයි මේ ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ දරන්නේ. පින්වතුනි, අපේ ජීවිතයට පිහිටක් සලසා ගන්නත්, අපේ ජීවිතේ සුන්දරව ගත කරන්නත් බොහෝ උපකාර වන කාරණාවක් ගැන ඔබට මතක් කරන්න අද සදහම් දේශනාවෙන් බලාපොරොත්තු වෙනවා. ජීවිතයට පිනක් රැස් කරගන්න, ජීවිතයේ ගුණයෙන් පුරව ගන්න, ජීවිතයට පිළිසරණක් හදා ගන්න, ඔබේ ජීවිතේ සුන්දර කරගන්න බොහෝ උපකාර වන මේ කාරණාව ගැන බලන්න. මේ තමයි අන් අයට උපකාර කොට සතුටක් උපදවන්න පුළුවන් හිතක් හදන්න. ඔබේ ජීවිතේ සුන්දර වෙලා යාවි. හැමතිස්සෙම බලන්න, කල්පනා කරන්න, මට කොයි විදිහටද කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන්නේ? මං කොයි විදිහ උපකාරයක් කළොත්ද කෙනෙකුට ඇත්තටම පිහිටක් වෙන්නේ, ඇත්තටම පිළිසරණක් ලබන්න පුළුවන් වෙන්නේ? මට කොයි විදිහටද ජීවිතේට පිනක් රැස් කරගන්න අවස්ථාවක් හම්බෙන්නේ? අසරණ වෙච්ච අය ඕන තරම් ඔබට ඔබේ දිනිත්‍ය අභියසට මුණ ගැහෙනවා. ඔබට අවස්ථාව ලැබෙනවා මේ පින කරගන්න, උපකාරය කරගන්න. හිත නමා ගන්න අමාරුයි. නමන්න හිත. නැමෙන්නේ නැති දරදඬු හිත නමන්න පිනට. නැමෙන්නේ නැති දරදඬු හිත නමන්න උපකාරයට. ඔබට හිතෙන්නේ සමහර විට ඔබට වැඩි පහත් මට්ටමක කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ හිත නමන්න. ඔබේ හිස නම උපකාරය ඉස්සරහට ගන්න. ඔබට උපකාරයක් කරන්න ඕනම වෙන අවස්ථාවක් වෙන්න පුළුවන් මේක.
නමුත් ඒ උපකාරය ඔබට කරන්න අවස්ථාව දැන් තියෙනවා. ඔබ කරන්නේ. ඔබට රැස් කරගන්න තියෙන පින අහිමි වෙලා යනවා. ඔබට දියුණු කරගන්න තියෙන ගුණේ අහිමි වෙලා යනවා. උපකාරී කරන වෙලාව ඔබේ ළඟට උපකාරී කරන්න අවස්ථාව ආවා මගේ හැරුණා. පස්සේ පසුතැවෙන්න එපා. දැන් හදාගන්න. ඔබ හොඳට හිතලා බලන්න ඔබේ ජීවිතේට මෙවැනි අවස්ථා කොච්චර මුණ ගැහුණද? අපි හිතමු පාරේ යනකොට අසරණ සත්තු ඉන්නවා බේරන්න අවස්ථාව තියෙනවා. පාර හරහාට වැටලා ඉන්නවා සත්තු. බේර ගන්න පුළුවන් සමහර වෙලාවට. වාහන වලට යට වෙලා මැරිලා යනවා. ඔබට බේර ගන්න පුළුවන්කම තේද්දි අහක බලාගෙන යනවා. අසරණ සතිකගේ ජීවිතය බේරන්න තිබිච්ච අවස්ථාව අහිමි වෙලා යනවා. මිනිස්සෙයි ඉන්න අසරණ මිනිස්සයෝ. අසරණ මිනිස්සයෝ ඒ උපකාරය ඒ මොහොතේ ලැබුණේ නැත්නම් එයාට ජීවිත හානියක් වුණත් වෙන්න පුළුවන්. ඔබට අවස්ථාවක් තියෙනවා ඕන තරම් මෙයාට මේ උපකාරය කරන්න. ඔබ ඉදිරිපත් වෙන්නේ අර මිනිස්සයාගේ ජීවිතේ රකින්න. ඔබට ආයු වැඩෙන්න පිනක් කරගන්න අවස්ථාව තිබිච්ච එක අහිමි කරගත්තා. සමහර වෙලාවට පස්සේ පසුතැවෙනවා. මට මේ මිනිස්සයාගේ ජීවිතේ බේරගන්න තිබිච්ච අවස්ථාව අහිමි වුණානේ. මම මෙයාගේ ජීවිතේ බේරගත්තා නම් මෙයාට මෙහෙම වෙන්නේ. පස්සේ පසුතැවෙන්නේ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ඔබේ දෙමව්පියන්ට උපකාර කළ යුතුයිනේ. දෙමව්පියෝ ගැන නිතර නිතර හිතන්නව නැනේ. එතකොට දෙමව්පියන්ට උපකාරය ඔබ කරන්නේ නැත්නම් වෙන කවරෙක් නම් කරන්නද උපකාර කරන්න? ඒ නිසා අන් අයට උපකාර කිරීම ඔබේ ජීවිතේ කොටසක් වෙන්න ඕනේ. ඔබේ ජීවිතේ අනාගත බලාපොරොත්තුවක් වෙන්න ඕනේ. ඔබේ ජීවිතේ පිනින් පුරවන හිණිමගක්, දෙව්ලොවට ඉනිමගක්. ඔබේ ජීවිතේ ගුණයෙන් පුරවන තැනක් වෙන්න ඕනේ. ඇතැම් විටක ඔබට උපකාර කරන්න අවස්ථාව ලැබෙනවා. ඔබේ උපකාර කරන්න තියෙන අවස්ථාව අහිමි කරගන්නවා. හොඳ සිදුවීම් වුණා අපිට හොඳට මතක සිදුවීම් තියෙනවා. ඒ තමයි දැන් අපි මේ මෙල්බර්න් නුවර සිට ඉඳලා ඒ වගේම විදේශයන් සිට මිනිස්සු ආධාර උපකාර කරලා අපිට සහයෝගී දක්වන ලංකාද්වීපයට උපකාර කරන මේ කොරෝනා වෛරසය හේතුවෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට උපකාර කරන්න ආධාර ලැබෙනවා. ඒකට සමහර වෙලාවට මේ ආධාර අපි ලංකාවට යවන්න ලෑස්ති වෙද්දී දැන් අපි මෙහෙදී අපේ මාතෘ භූමිය අපේ ඥාති පරම්පරාව හොඳට තේරෙන මේ පිටරටවල වල ඉන්න මිනිස්සු මේ පිටරටවල වල ඉඳලා ජාතික අභිමානය ඊළඟට හැඟීම මව් රට කෙරෙහි හැඟීම හොඳට තියෙනවා. මව් රටේ මිනිස්සුන්ගේ තියෙන අසරණකම ගැන ගොඩාක් හිතනවා මිනිස්සු. ඒ මිනිස්සුන්ට පේනවා මෙවැනි රටකට ආවට පස්සේ ඒ මව් රටේ මිනිස්සු කොච්චර දුකක් විඳිනවද කියලා. ඒවා දකිද්දී මිනිස්සුන්ට හිතෙනවා මේ මිනිස්සුන්ට උපකාරයක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අසරණ මිනිස්සු මෙහි ඉන්න මිනිස්සු කී හරි එකතු කරලා දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත ධනය එකතු කරලා මුදල් එකතු කරලා මාතෘ භූමියට යවන්න ලෑස්ති වෙන එකතු වෙලා මේ කොරෝනා වෛරසයේ මිනිස්සුම ගොඩ ගන්න වෛද්‍ය උපකරණ ගන්න බෙහෙත් හේත් ගන්න රෝහල් වල නඩත්තු කටයුතු වලට මෙහෙන් ආධාර උපකාර කරන්න ලෑස්ති වෙද්දී එහෙන් බාර ගන්න කෙනෙක් නැහැ. බලන්න කොච්චර ඒ මිනිස්සුන්ට ඔබ ලංකා භූමියේ ඔබ හිතන්න ඔබට පින කරගන්න තිබිච්ච අවස්ථාව මෙවැනි අවස්ථාවල ගිලිහිලා යන්න පුළුවන්. ඔබ හිතන්නේ නැතිකම නිසා සමහරවිට මෙහෙන් වෛද්‍යවරු රජයේ ඉහළ නිලධාරීන් හරහා ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ කවුරු හරි කෙනෙක් සම්බන්ධ කරගෙන තමයි මෙහි පිරිස ඔහෙට එවන්නේ. මෙහෙන් ඔහෙට එනකන් එනවා. එයාපෝට් එකට ආවට පස්සේ එක්ක වරායට ආවට පස්සේ ගන්න කෙනෙක් නැහැ. මෙහෙන් සම්බන්ධ වෙච්ච කෙනා එක්කම ගහරිනවා. ඒ කියන්නේ ඔහෙන් මෙහෙට සම්බන්ධ වෙච්ච කෙනා මේ ඉල්ලපු කෙනා මග හරිනවා. ඊට පස්සේ කියනවා මේක බෙදලා දෙන්න නම්
මෙච්චර පගාවක් ඕනේ. මේක දුන්නොත් මම මේක කරලා දෙනවා. ඒකත් පගාවට යනවා. අසරණ මිනිස්සු මෙහි හම්බ කරපු ධනෙන් මාතෘ භූමියේ තියෙන සෙනෙහසට ලංකා භූමියට මාතෘ භූමියට එවද්දී ඒකෙනුත් පගාව ගන්න ලෑස්තිලා ඉන්නවා නම් අනුන්ට උපකාර කරලා පිනක් රැස් කරගන්න තිබිච්ච වෙලාවේ ඒක හිමි කර ගන්නවා නම් ඉහළ නිලතල වල ඉඳලා හැම තැනම මේක සිදු වෙන දෙයක්. උපකාර කරන තේනික නැති කර ගන්නවා. ඊට පස්සේදී සමහර වෙලාවට තියෙනවා අපි මෙහෙන් ඖෂධ යවන්න ලෑස්ති වෙනවා. බෙහෙත් වර්ග හොස්පිටල් වලට ඊළඟට සර්ජිකල් මාස්ක් ආගේ දේවල් යවන්න ලෑස්ති වෙද්දී ඊට පස්සේ ඔක්සිජන් සිලින්ඩර් ආදී විදේශයෙන් ආනයනය කරලා හෙට යවන්න ලෑස්ති වෙද්දී එතකොට මොකද වෙන්නේ? එහෙදී එහෙම වෙනම ලිස්ට් හදාගෙන වෛද්‍යවරු ඉඳලා ඉහළ නිලතලයේ දරන පිරිස එහෙට තියෙන ලිස්ට් මෙහෙට එවනවා මේවා එවන්න කියලා. මෙහෙන් යවන්න ලෑස්ති වෙනවා. මෙහෙන් යවනවා. ඒ මිනිස්සු ඒව අරගෙන ඒව විකුණනවා. බලන්න මිනිස්සු මෙහි සල්ලි වියදම් කරගෙන දුක් මාසෙලා හම්බ කරගත්තේ මාතෘ භූමියට කියලා යවනෙව්වා. ඒවා ඒ මිනිස්සු විකුණලා වෙනම ආදායම් මාර්ග කරනවා. ඒත් මේ වගේ නීච ස්වභාවයටපත් වෙන්නේ නැතුව අපි ධර්මයක් අහන රටක ගුණයක් දියුණු කරන්න පුළුවන් රටක ගුණ ධර්මයේ තැනක් තියෙන රටක ගුණයක් වඩන්න පුළුවන් රටක අන් අයට උපකාරයක් කරන්න පුළුවන් රටක මෙවැනි ස්වභාවයකට පත් නොවි ඔබට උපකාරයක් ඇත්තටම කරන්න පුළුවන් වෙලාවට ඔබ උපකාර කරන්න ලෑස්තිද කියලා බලන්න. අන් අයට උපකාරයක් කළා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු ඉන්න සමාජයක් අපිට ඕනේ. ඇත්තටම වෛද්‍ය ශාස්ත්‍රයේ අවංගව කටයුතු කරන පිරිස ඉන්නවා. ඇත්තටම වෛද්‍ය ශාස්ත්‍රය කරන්නේ අනෙක් ශාස්ත්‍රවලත් අවංකව කටයුතු කරන පිරිස ඉන්නවා. අන් අයට උපකාර කරන පිරිස ඉන්නවා. ඔබට සමහර වෙලාවට මේ වෙන විට වැරදිච්ච පිරිසක් වෙන්න පුළුවන් ඔබ. ඔබ වරද්දගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මේව කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මේ දහම් පදයේ ඇහෙද්දි කල්පනා කරන් ආයෙ කරන්නේ නැහැ මම මේක. මගේ උපකාරයේ අහිමි වෙච්ච නිසා සමහර විට මම මේ කරපු මේ නීච වැඩේ මං කරපු නිසා ජීවිත කීයක් අහිමි වෙන්නේ නැද්ද? බලන්න දැන් මේ පිරිස එකතු වෙලා එක අවස්ථාවකදී හරි සෝචනීය සිද්ධියක් ඒ සිද්ධවීම පිරිස එකතු වෙලා ලක්ෂ ගණනාවක බඩු තොගයක් ලංකාවට යවුවා. ලංකාවට ඒ බඩු තොගයට යවලා එයාපෝට් එකට ගියා. එහෙන් වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙලා තිබුණා මේ බඩු ටික බාර ගන්න කලින් බඩු ටික ලංකාවට ගියා විතරයි වෛද්‍යවර මග හරියා. ඊට පස්සේ මේ පිරිස කතා කරලා මෙයාලට හිතවත් වෙලා හිටපු වෙන වෛද්‍යවරයෙක් ඒකට සම්බන්ධ කරන්න ලෑස්ති කළා. හදිස්සියෙම අර වෛද්‍යවරයාට කොරෝනා වෛරසය වැළඳින්න එන්න බැරි වුණා. අර බඩු ටික එහෙම තියෙනවා දැන් එයාපෝට් එකේ. අර වෛද්‍යවරයා එන්න බෑ කොරෝනා වැළඳිලා. ඊට පස්සේ දින කීපයක් මෙයාලා බලාගෙන හිටිය වෛද්‍යවරයා කොරෝනා රෝගී සනීප වෙලා සුව වෙලා මේ වෛද්‍ය උපකරණ ටික බාරගනී යවපු ටික බාරගනී කියලා. ඒ වෛද්‍යවරයා කොරෝනා රෝගීම මිය ගියා. උපකරණ ටික වෛද්‍ය උපකරණ ටික තාම එයාපෝට් එකේ. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ සෝචනීය සිද්ධවීම අන්න අවංක වෛද්‍යවරයෙක් ඒ වෛද්‍යවරයා රෝගීන් බලන්න ගිහින් ළමයි හදිස්සි පාරේ යනකොට රෝගියෙක් වැටිලා ඉඳලා ඒ රෝගියට උපකාර කරන්න ගිහිල්ලා තමයි කොරෝනා වෛරසය වැළඳලා තියෙන්නේ. අවංකවම කටයුතු කරන වෛද්‍යවරු නැතුව නොවේ. හැබැයි වංචනික ලෙස අනුන්ට උපකාර කරන්න තියෙන අවස්ථාවෙහි කරන්නේ නැති පිරිසක් එමටයි. ඔබේ උපකාරය ඔබ කළ යුතු දේ ඒ මොහොතේ නොකළ නිසා ඒ වෛද්‍ය උපකරණ ටිකෙන් බේරගන්න කී දෙනෙක් ගොඩ දාගන්න තිබිච්ච අවස්ථාවක් අහිමි වුණාද? කී දෙනෙකුට පහසුවක් සලසන්න තිබිච්ච අවස්ථාවක්
ඔබ අහිමි කළාද? බලන්න ඔබට පින රැස් කරගන්න තිබිච්ච අවස්ථාව ඔය විදිහට කොච්චර අහිමි වෙලා යන්නේ නැද්ද? ඔබ හිතන්න. කල්පනා කරන්න. ඔබේ ජීවිතේට පින රැස් කරගන්න තියෙන අවස්ථා හම්බ වෙනවා. ඔබ කරන්නේ ඒක. ඔබ බස් එකේදී යනකොට ගැබිනියම්ම කෙනෙක් නැග්ගට පස්සේ ඔබට සීට් එක දීලා එයාට උපකාරය කරන්න පුළුවන්. ඔබත් ඔය වගේ කුසකින් තමයි බිහිුනේ. ඔබට මතක් වෙනවද ඔබත් ඔයගේ කුසේ ඉඳෙද්දි අම්මා කොච්චර වේදනාවක් ඉඳද කියලා? උපකාර කරන්න අවස්ථාව අහක බලා ගන්න එපා. වයසක සීයලා බස් එකට නැග්ගාම ආච්චිලා බස් එකට නැග්ගාම සීට් එකක් දෙන්න. අවස්ථාව නැතුවා නෙමෙයි. වයසක සීය කෙනෙක් ආච්චි කෙනෙක් පාරේ වැටිලා ඉන්නවා දැක්කාම යාගන්න බැරුව ඔබ උපකාරයක් කරන්න අතින් අල්ලගෙන ඉක්කරගෙන යන්න. ඔබට ඕන තරම් අවස්ථාව තියෙනවා. මානසික ආතතියෙන් පීඩා විඳින කෙනෙකුට, පසුතැවීමකින් පීඩා විඳින කෙනෙකුට, මානසිකව කඩාගෙන වැටලා ඉන්න කෙනෙකුට උසුළු විසුළු කරන්නේ නැතුව ඔබට පුළුවන් ද ආදරෙන් සෙනෙහසින් කතා කරලා එයාගේ හිත නිවන්න, දහම් පදයකින් අවවාදයක් දෙන්න, කල්පනා කරන්න පුළුවන් රටාවක් ගැන හිතලා දෙන්න, හිතන්න අවස්ථාව දෙන්න, කියලා දෙන්න යමක් ඔබට පුළුවන් නම් සැබෑම මිනිසෙක් ඔබ. මේ ලෝකයේ උතුම් මිනිසෙක් ඔබ. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ දායාදයක් ඔබ. මේ ලෝකයට යහපත කරන කෙනෙක් ඔබ. සැබෑවටම මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන කෙනෙක් ඔබ. ඔබේ ජීවිතේ සුන්දර කරගන්න කෙනෙක් ඔබ. ඔබේ ජීවිතයට සැනසිලිදායක ස්වභාවයට පත් කරගන්න කෙනෙක් ඔබ. ඔබේ ජීවිතේ ගුණයෙන් පුරව ගන්න කෙනෙක් ඔබ. ඔබේ ජීවිතය පිනෙන් පුරව ගන්න කෙනෙක් ඔබ. ඔබ කවදාවත් අතරමං වෙන්නේ. ඔබ කවදාවත් දුකට ශෝකයට පත් වෙච්ච කෙනෙකුට උපකාර කළා කියලා ඔබට කවදාවත් පවක් වෙන්නේ නැහැ. පීඩාවක් ගෙන දෙයක් වෙන්නේ නැහැ. ඔබට සැනසෙල්ලේ ඉන්න පුළුවන්. ඔබ පිනක් රැස් කරගත්තා. සමහර වෙලාවට ඒ උපකාර කරපු කෙනා ඔබට අවඩක් කරන්න පුළුවන්. අයහපතක් කරන්න පුළුවන්. නමුත් ඔබට සතුටු වෙන්න පුළුවන් මම යහපතක් කළා. මම ගුණයක් දිනු කරගත්තා. මං උපකාරයක් කළා. ඒ රැස් කරගත්ත උපකාරය මට. ඒ රැස් කරගත්ත පින මට. ඒ දිනු කරගත්ත ගුණය මට. එයා එරෙහි වුණාද මට? ඒක එයාට. එයා කුසල් රැස් කරගත්ත දෙහිදී ඒක එයාට. නමුත් ඔබ උපකාරය කළා. ඒ නිසා හැමතිස්සෙම කල්පනා කරන්න. උපකාරයක් කරලා සතුටක් විඳින්න. උපකාරයක් කර කර සතුටක් විඳින්න. ඔබ කරන රැකියාවේම සමහර වෙලාවට ඒ තුලම තියෙනවා අන් අයට උපකාර කරන්න. ඔබ වෛද්‍ය ශාස්ත්‍රේ නම්, හෙද ශාස්ත්‍රේ නම්, එහෙම නැත්නම් ඒ ආශ්‍රිත රැකියාවක නම් හොඳටම අවස්ථාව තියෙනවා. ඔබ මම්මාවත් වන්න කෙනෙක් නම්, මහාමාර්ග ශාස්ත්‍රයේ කටයුතු කරන කෙනෙක් නම්, රජයේ ආයතනයක කටයුතු කරන කෙනෙක් නම් අවංක වෙන්න. උපකාරයක් අවශ්‍ය මොහොතේ කෙනෙකුට උපකාරයක් කරන්න. වැඩි ඕනේ සිනහමුසු මුහුණින් කතා කරන්න. ඔය ගොඩාක් සිංහල කඩවල මිනිස්සු කියනවනේ. මිනිස්සු කඩේකට ගියාපුවාම සිංහල මුදලාල්ලා ආදරෙන් සිනහසින් කතා කරන්නේ කියනවා. කතා කරන්න හදන්නේ කියනවා. බඩුවක් ගන්න ගියාමත් මේ අඩුපාඩු හදා ගන්න පුළුවන් නම් ඔබේ දියුණුව ඔබේ අත ළඟයි. ඔබට පින රැස් කරගෙන තිබිච්ච අවස්ථා කොච්චර ඔය වගේ යහි වෙලා යන්නේ නැද්ද? ඔබේ ජීවිතයේ ගුණයෙන් පුරව ගන්න තිබිච්ච අවස්ථා කොච්චර ඔබට අහිමි වෙලා යන්නේ නැද්ද? හොඳට හිතන්න. හොඳට කල්පනා කරන්න. මේ මනුස්ස ලෝකේ උපන්න මිනිසෙක් විදිහට මනුස්ස ගුණයක් දිනු කරගෙන තිබිච්ච අවස්ථාව අහිමි කරගන්න එපා. හොඳට හිතන්න. ඔබට මේ ලැබිච්ච උපකාර කරන්න ලැබිච්ච එක කරගන්න බැරි වුණොත්, අහිමි වුණොත් පින
ඔබට ඔබේ ජීවිතේ මනුස්ස ලෝකෙට ආපු එකේ පින රැස් කරගන්න තිබිච්ච අවස්ථාවයි අයින් වෙලා යන්නේ. දියුණු කරගන්න තිබිච්ච ගුණයයි අහිමි වෙලා යන්නේ. හිතන්න මේ විදිහට ඔබට උපකාර කරන තිබිච්ච අවස්ථාවේ ඔබ උපකාරය කළේ නැහැ. ඒ උපකාරය ලබන්න තිබිච්ච කෙනාට අත්වන ඉරණම ගැන හිතන්න. ඔබට පස්සේ පසුතැවෙන්න වෙයි. බලන්න හිරෝෂිමාවට බෝම්බ දැම්මා. බෝම්බ දාපු ෆයිලට් ජීවිතාන්තය දක්වාම මානසික ආතතියෙන් පීඩා වින්දා. හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. ඔබටත් උපකාර කරන්න තිබිච්ච අවස්ථාවේ උපකාරය කරගන්න බැරි වුණොත් පස්සේ පසුතැවෙන්න වෙයි ඔබට. මට මේ අවස්ථාව හම්බ වුණා. ඒක අහිමි වෙලා ගියා. මට කරන්න තිබ්බ උපකාරය මං කළේ නෑ. මට ඇත්තටම මේ කරන්න තිබ්බා. අපරාධය ඔහුගේ ජීවිතේ මට බේරන්න තිබ්බා කියලා. ඔබ හිතන්න මේ වෙන විට ඔය විදිහට පසුතැවෙන පිරිස කොච්චර ඇද්ද මේ ලෝකේ කියලා. හොඳට හිතන්න. දරුවෝ අම්මට තාත්තට සලකන්න බැරි වීම නිසා පසුතැවෙන අනන්ත අප්‍රමාණ. අනේ මට මගේ අම්මට උපකාර කරන්න බැරි වුණානේ. මට මගේ තාත්තට උපකාර කරන්න බැරි වුණානේ. මට මගේ ගුරුවරයාට උපකාර කරන්න බැරි වුණානේ. ඔබේ හදවත පුච්චගෙන යන වේදනාවක් ඔබට දැනේවි. යම් දිනයක ඔය උපකාරය ඔබට කරන්න බැරි වුණොත් මිනිස්සයා අසරණ වෙන වෙලාව කියන්න බෑ කාටවත්. ඔබ අසරණ වෙන්නේ යම් මොහොතකද. ඔබ අසරණ වෙනවා වගේම තමයි අනෙක් සියලු දෙනාමත් අසරණ වෙන්නේ. පාරක් තොටක් හොයාගන්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා මේ සමාජයේම. පාර කියලා දෙන්න. මටත් එක සිදුවීමක් මතකයි. මම දවසක් ඔය පින්ඩපාත යනකොට නුවර පැත්තේ මට පාර හොයාගන්න බැරුව ඔය පාරවල් වංගු පාරවල් වල ගිහිල්ලා එක තැනකදී ඒක ඉස්කෝලයක් ළඟ මේ පාර හොයාගන්න බැරි වුණා මට. ඊට පස්සේදී මම එදා තනියෙන් වැඩි පින්ඩපාතේ පැටියට පස්සේ ළමයි දෙන්නෙක් හිටියා. ඉතින් මම ළමයි දෙන්නකින් ඇහුවා මෙතනින් යන්න පාරක් මට යන්න ඕනේ මෙතෙන්ට ආවල් තැනට පාර මග හැරුණ මට පාර කියන්න කියලා. ඒ ළමයි දෙන්නක ඕම ඉස්සරහට යන්න කිව්වා. මම ඉතින් ඉස්සරහට ගියා. ගියාට පස්සේ විශාල ගැඹුරු ප්‍රපාතයක් එක්ක ගඟ. දැන් පාර වැරද්දුවේ මට. මං අවංකව පාර ඇහුවේ. උපකාරයක් කරලා සංඝයාට පාරක් පෙන්නලා පින කරගන්න තිබිච්ච අවස්ථාව අයින් කරගත්තා. පාර වැරද්දුවා. මේ වගේ කොච්චර මිනිසුන්ට පාර වරද්දන්නේ නැද්ද? මිනිසුන්ට කොච්චර මිනිස්සු පීඩාවට පත් වෙන දේවල් කරනවද නැද්ද? උපකාරයක් කරනව වෙනුවට අවැඩක් කරන මිනිස්සු කොයිතරම් මේ සමාජයේ ඉන්නවද? ජීවිතේට යහපතක් කරන වෙනුවට මිනිසෙකුට අයහපතක් කරන්න කොච්චර මිනිස්සු ඇද්ද? අසරණ වෙච්ච වෙලාවේ මිනිසෙන්ට හින්ට් ගහන මිනිස්සු කොච්චර ඉන්නවද? අපි කිව්වා උන්ට ඔක කරන්න කලින් වේගින් ඔය දිනු වෙන්න කියලා කි. දැන් හරිනේ. දැන් කොහොමද? කීක අනිත් පැත්තටම මිනිස්සුන්ට වැටෙන්න දියුණු වෙවි යන කෙනෙකුට අකුල් හෙලන්න පිරිස ඕන තරම් ඉන්නවා. දියුණු වෙලා යන උපකාරයක් කරන්න පිරිස අඩුයි. ඔබට පින රැස් කරගන්න තියෙන අවස්ථාව කෙනෙකුට අත්ලක් වෙලා සහයෝගයක් දීලා දියුණු කරා යන්න තියෙන අවස්ථාවට ඉද ප්‍රස්තාව දෙන්න. ඒ පින ඔබ රැස් කරගන්න. මේකයි ගුණය කියලා කියන්නේ. මේකයි ඔගේ මානසික දියුණුව කියලා කියන්නේ. මේකයි පින රැස් වෙන මාවත කියලා කියන්නේ. මේක තමයි ජීවිතයේ ඇත්තටම අත්විඳින්න තියෙන සුන්දර බව කියලා කියන්නේ.
ඉරිසියාවෙන් කුඩු කේඩුකමින් ද්වේෂයෙන් පලිගැනීමෙන් ගුණමකුකම් වලින් පුරෝණ ජීවිත අයින් කරලා දාන්න. ඒ අකුසලයට ඉඩ නොදී කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, දයාව, සෙනෙහස ඔබේ ජීවිතයට පුරව ගන්න. ඔබේ ජීවිතයේ ඇත්තටම අත්විඳින්න ධාර්මික ජීවිතයක සුවය. ඔබේ ජීවිතයෙන් ඔබ අත්විඳින්න සැනසිලිදායක ජීවිතයක අත්විඳින්න තියෙන සුවය. ගුණයක් දියුණු කරගෙන සතුට වෙන්න පුළුවන් හිත ඔබේ ජීවිතය තුළින් ඔබ අත්දකින්න. ඔබේ ජීවිතයට සැනසිලිදායක මාවත ඔබ හඳුනා ගන්න. අන් අයට උපකාර කරන එක නවත්තන්න එපා. යම් වෙලාවක්ද ඔබට ලැබෙන්නේ අන් අයට උපකාර කරන්න. ඒ අවස්ථාව යොදා ගන්න. ඔබ හිතන්න මේ උපකාරය මම කරද්දී මේක මට මෙලොවටත් යහපත පිණිස පවතින්නේ. පරලොවටත් යහපත පිණිස පවතින්නේ. සමහර විට මම මේ කරන යහපත නිසා අන් අයට මේ කරන උපකාරය මෙයාට මම මේක උපකාරය කළාට පස්සේ මෙයා යහපත් මාර්ගයට ඇවිල්ලා මෙයාගේ ජීවිතෙත් මෙයා සාර්ථක කරගන්නවා. මෙලොවත් සාර්ථක කරන ඔබේ ජීවිතය ඔබ පරලොව ජීවිතය සාර්ථක කරනවා. ඔබ ඒගේ ජීවිතේ මෙලොව ජීවිතය සාර්ථක කරනවා. පරලොව ජීවිතය සාර්ථක කරනවා. මේ සුභාෂිත දහම් පදයකට පුළුවන් දෙලොවක් සුවපත් කරන්න, සසරක දුක්ගෙන නිවන්න. ඔබට සැබෑවටම පුළුවන් ධර්මයෙන් පෝෂණය වෙච්ච කෙනෙක් විදිහට අන් අයට උපකාර කරන්න පටන් ගත්තොත්, ධර්මයෙන් අනුශාසනා කරමින්ම ධර්මයක් තුළ පිහිටලා ධර්මයෙන් යුතු ජීවිතයක ඔබට පුළුවන් අන් අයට ධාර්මිකව උපකාර කරලා ඔබේ ජීවිතය සුවපත් කරලා මේ දෙලොවක්ම සුවපත් කරගෙන අන් අයගේ ජීවිත සුවපත් කරන්න. ඔබ තමයි මේ ලෝකේ වටිනාම පුද්ගලයා බවට පත් වෙන්නේ එතකොට. ඔබ තමයි මේ ලෝකයට යමක් කරපු කෙනා වෙන්නේ එතකොට. ඔබ තමයි සුන්දර ජීවිතයක් ගත කරපු කෙනා වෙන්නේ. ඔබට පසුතැවෙන්න කාරණාවක් ඉතුරු වෙන්නේ. ඔබේ ජීවිතේ සුන්දර වෙලා යාවි. ඔබේ ජීවිතයට පිළිසරණක් අත්වේවි. ඔබේ ජීවිතේ සැබවින්ම සුන්දර වෙලා යාවි. ඒ නිසා අපි ඔබට ආශිර්වාද කරනවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් මේ දහම් කරුණු ටික ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතයේ මෙලොව සාර්ථක කරගෙන පරලොව සාර්ථක කරගෙන ඔබේ ජීවිතයේ තුලදීම ඔබේ අභ්‍යන්තර ලෝකේ නිවි ගිහිල්ලා මේ ගෞතම බුදුසසුනේ සනාතන රැකවරණය ලබන්නට ඔබට වාසනාව භාග්‍ය උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දින මේ සුභාෂිත සදහම් දේශනාව සඳහා අනුග්‍රහකත්වයේ දරන්නේ 2021 ඔක්තෝබර් මාස 6 වන දින, ඒ කියන්නේ අද දවසේ උපන්දිනී සමරන විශේන්‍යා යශෝද්‍රී ලියනගේ මෙනවියට සෙත්පැතීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පින්වත් විශාන් ලියනගේ මහත්මයා විසින් දායකත්වයේ දරන්නේ ඒ දිනයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිසත්, සියලු දේවරුන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම පිණිස දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින්, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින්, අනන්ත සසර පුරාවට මේ පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරූ පින්වතුන්ට, එම පවුල්වල සියලු පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිසත්, මාමිුණා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට, අනගාരിക පින්වත් දරුවන්ට, අනගාരികා මෑණියන් වහන්සේලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට, ක්ෂේම උපකරණ ලබා ගැනීමට උපකාර කළ සියලු පින්වතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් උපකාර වෙත්වා කියන අදහසින් දායකත්වයේ දරුවා. රැස්කල සියලු පින් සග්දෙවිඳුන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටීකාර බ්‍රහ්ම රාජය ඇතුළු සියලු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ සැපයෙන් සැපයටපත් වෙත්වා.
සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් ඔබ අප සෑම සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවට මේ පරලොවගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් අද දින උපන්දිනේ සමරන විශේෂඥයා යශෝද්‍රී ලියනගේ මෙනවියට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. දීර්ඝායුෂ සැලසෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා මිනාවාසී රටවාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരിക පින්වත් දරුවන්ට, අනගාരികා මෑණියන් වහන්සේලාට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට, දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට, පවුල් සියලු පින්වතුන්ට, ශේය උපකරණ ලබා ගැනීමට උපකාර කළ සියලු පින්වතුන්ට, ඔබ අප සෑම සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වෙත්වා. පරලොව සුගතිගාමී වෙත්වා. සසර දුකින් අත මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.